තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවකින් ඔබ වෙත sannivedanaya කරන මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් සදහම් දේශනාව මෙහෙවීම උදෙසා අප සිදු කළා වූ පාද නමස්කාර පූරක ආරාධනාව පිළිගෙන මෙම පුණ්‍යවන්ත වූ දම් සභා මණ්ඩපයේ වෙත වැඩමවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ මහනුවර ලංකාතිලක රජමහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි නම කියන්නට පූජනීය නීතියගම චන්දිම පින්වත් ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමද සාදු නහදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් සදහම් දේශනාව සඳහාද පින්බර වූ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අංක 9 සුරනිමල ප්‍රදේශ කොළඹ 6 ලිපිනෙහි පදිංචි නීලක කරුණාසේකර පුතුණුවන්, රෝහිත විජේවර්ධන පුතුණුවන්, ජනිත උඩවත්ත පුතුණුවන් යන ඒ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. මීට මාස 7කට පෙර අවුරුදු 76ක් ආයු ලැබ පල්ලුව සැපත් ඉසිපතන විද්‍යාලයේ විශ්‍රාමලත් උපවිදුහල්පතිනි මල්ලිකා උඩවත්ත මහත්මියටත් මීට වසර 2කට පෙර පල්ලුව සැපත් නන්දන කීර්ති උඩවත්වගේ මහත්මයාටත් පුණ්‍යානුමෝදනාවන් කිරීමටත් ඒ වගේම මීට මාස 3කට පෙර අපවත් වී වදාළ නුගේගොඩ ශාන්ත බෝධි හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනාවන් කිරීමටත් ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනාවන් කිරීමටත් දිදුල මාධ්‍යාලයේ කරු සභාපති ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්මදේශනාවට සවන් දුන් පින්තුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවක ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනාවන් කිරීමත් මේ උතුම් සදහම් දේශනාවේ ප්‍රධාන ආරම්භ වශයෙන් සදහැවතුන් අද දවසේදී සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्म ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්මින් භික්ඛවේ සමයේ රාජානෝ අධම්මිකෝ හොන්ති රාජයුත්තාපි තස්මින් සමයේ අධම්මිකා හොන්ති තී. ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත මහත් දයානුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. විදුල බෞද්ධ රූපවාහිනිය සඳහා
අනුශාසනා පවත්වන ආධිපතිත්වයේ හොබවන අතිගෞරවනීය අවසරයි මාලිගා විලාසජී නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රධාන මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. තාමත්ම සත්පුරුෂ භාවයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා සදැහැති දායකත්වයක් කරන්නට පුණ්‍යවන්ත වෙන්නේ අංක 9 සුරනිමල පෙදෙස කොළඹ 6 කියන ලිපිනයෙහි පදිංචි නීලක කරුණාසේකර පුතුණුවන් රෝහිත විජේවර්ධන පුතුණුවන් ඒ වගේම ජනිත උඩවත්ත පුතුණුවන් යන පින්වන්ත පුතුණුවන් තුන්දෙනා මේ පින්කමෙහි දායකත්වයේ දරනු. ධර්ම දානමය පින්කමේ ආරමුණු කොට තිබෙන්නේ මීට මාස 7කට පෙර අවුරුදු 76ක් ආයු වින්දනය කරලා පරලෝසපත් වන්නට යෙදුණු විසිපතන විද්‍යාලයේ විශ්‍රාමලත්තුප විදුහල්පතිනිය මල්ලිකා උඩවත්ත මහත්මියටත් මීට වසර 2කට පෙර පරලෝසපත් නන්දන කීර්ති උඩවත්තගේ මහත්මාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට විශේෂයෙන්ම මීට මාස 3කට පිටදී අපවත් වී වදාළ නුගේගොඩ ශාන්ත බෝධි ස්වාමින් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, ඒ සියලුම දෙනාට පරලෝක ජීවිතයේ සපවත් වී සාංශාරික දුකින් අත මිදෙන්නටත් ඔබටත් ලෝක සත්වයාටත් මේ කුසල ශක්තිය සාංශාරික දුකින් අත් මිදෙන්නට නිවන් දොරටුවක් බවටම පත් වේවා යන සාදු සිත ප්‍රාර්ථනාව අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙන් පටන් අපි දේශනාව ශ්‍රවණය කරමු. නිග්බිතිවද රැස්වෙන කුසල ශක්තිය උක්තනන් සඳහන් කළ අයගේ නම් නැවත සඳහන් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමු, ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, මේ ලෝකේ පරම දුර්ලභ වචනයක් තමයි බුද්ධ කියන වචනය. ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ පරම දුර්ලභව. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ, දුකකිනි මිනිසත් බව ලැබගන්නේ, මෙදකින්නේ මිසසර දුක දුරලන්නේ, සුදනෙනි කිම වීරිය නොකරන්නේ. මේ ලෝකයේ බොහෝ කාලයකට පස්සේ තමයි බුද්ධ කියන නායකයෙක් ශාස්ත්‍රවරයෙක් ලෝකෙ පහළ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙම සිරි මුව මඩලෙන් වදාළ වචනයක් තියෙනවා. කිච්චු බුද්ධාන නං උපාදෝ, භාග්‍යවතුන් වහන්සේ නමකගේ ලොව පහළවීම පරම දුර්ලභයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන එක පරම දුර්ලභයි වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් සිහිපත් කිරීමද බුදුගුණ මෙනෙහි කිරීමද ඒ බුද්ධ කියන විෂය පවා අචින්ත්‍ය වූ විෂයක් බව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා. බුදුහාමුදුරුව අපිට සිහි කරපු කාරණා 4ක් තියෙනවා ධර්මයේ. ඒ කෙනෙක් හොයන්න ගියොත් අතරමං වෙන, හොයන්න ගියාට හොයලා ඉවර කරන්න බැරි විෂයන් 4ක්. ඒ විෂයන් අතරත් බුද්ධ කියන වචනේ ප්‍රධාන වෙනවා. භාග්‍යවතුන් වහන්සේලාටම පමණක් පිහිටන මේ ලෝකයේ
විශේෂිත වූ ඥානයන් 10ක් තියෙනවා. ඒ ඥානයන් පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. එබඳු බුදු ගුණයක් පිළිබඳවත් යම් කෙනෙක් පින්වත්නි ඉවරයක් වෙනකන් හොයන්න ගියොත් කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම අපිට සඳහන් කරනවා බුද්ධෝපි බුද්දස්ස බණේය වන්නං. මේ ලෝකයේ තවත් එක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙර පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහි කළත් මෙනෙහි කළත් දේශනා කළත් ඒ කල්පය ඉවර වෙනවා මිස ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නිමාවටපත් වෙන්නේ නැහැ කියන එක. ධර්මයේ හරිය ලස්සන උදාහරණයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මහා මේරු පර්වතයේ තරම් විශාල පර්වතයක් වසර 100කට සැරයක් යම් වූ කෙනෙක් සිනිදු සලුවකින් එක් වතාවක් පමණක් පිරිමැද ඒ මහා මේරු පර්වතය නැත්තම් ගව්වක් පමණ විශාල පර්වතය ගෙවිල ඉවර වෙනවද? ආන් ඊටත් වඩා දීර්ඝයි කියනවා කල්පය. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු ගුණ ගැන යම් වූ කෙනෙක් ගවේෂණය කරන්න ගියොත් හොයන්න ගියොත් පිරික්සන්න ගියොත් ඔහු මේ සමාජයේ අනාථ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. හොයලා ඉවරයක් කරන්න බැරි තරම් විශාල වූ ගුණයක් භාග්‍යවතුන් වහන්සේ නමක් සතුව පවතිනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝක සත්වයාට පැහැදිලි කළ ධර්ම කාරණාවන් කිසිම විදිහකටවත් කිසිම විටකත් පින්වත්නි ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ලෝකේ වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ සියල්ලම ස්වයං ඥාණයෙන් අවබෝධ කොටගෙනමයි අපට දේශනා කළේ. කිසිම තැනක අඩුවක් පළුදක් පිරිවිය යුතු තැනක් මේ ධර්මය අපට දකින්න පුළුවන් කමක් නැහැ. දැන් මම එකට උදාහරණ කීපයක් ඔබට මතක් කරන්නම්. ඔබ දන්නවා පින්වත්නි සසර රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණකරුවෙක් හිටියා. බොහෝ ආත්ම භාවයන් තුල ඔහුගේ වෘත්තිය තමයි රත්තරන් එකතු කරලා රත්තරන් උණු කරලා ඒ රත්තරන් වලින්ම යම් යම් නිර්මාණයන් කරලා තවත් පිරිසකට ඒ නිර්මාණයන් විකුණලා ජීවත් වෙච්ච කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ හමු වීමට පෙර බොහෝ අවස්ථාවන් බොහෝ උත්සාහයන් මේ ගෞතම බුද්ධ ශාසනයේ දරනවා වූ සසරෙන් එතර වෙන්න. කවදාකවත් පින්වත්නි මේ සංසාර දුකින් එතර වෙන්න නොහැකි වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතීතයේ කළ කුසල කර්මයක් කුමක්ද යන්න වැටහුණා. ඇයි වැටහුනේ? නොයි බුද්ධ කියන ඥාණයට කිසිම එකක් හංගන්න පුළුවන් කමක් නැහැ. කිසිම එකක් හංගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ තැනැත්තට සසර පුරුද්ද තියෙන්නේ මොකක් කරන්නද? සසර පුරුද්ද තියෙන්නේ පින්වත්නි මැණික් නිර්මාණ මේ රත්තරන් නිර්මාණ වැඩවලට. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මොහුට වෙන කිසිම උදාහරණයක් නෙවෙයි කළ යුත්තේ නෙළුම් මලක් අතට දීලා ඒ නෙළුම් මලේ ඇති යථා ස්වභාවය ගැන හිතන් අවකාශ ඉදහසට සලසලා දුන්නා. කොච්චර ඉක්මනට නිවන් දැක්කද කිව්වොත් බොහෝ වශයෙන් කෙටි කලක් තුල නිවන් අවබෝධ කරගත්තා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේලා සතුව පවතින ගුණය. ඒතර බුදු කෙනෙකුට දකින්න පුළුවන් ඒ තැනත්තා සංසාරේ මොන විදියකට ජීවත් වෙච්ච කෙනෙක්ද කුමක්ද කළ යුත්තේ කියලා. මම තවත් ඔබට එක් උදාහරණයක් කියන්නම්.
ඒ තමයි චුල්ලපන්තක කියන හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවන්ටත් රෙදි කැබැල්ලක් අතට දීලා අනිත්‍ය ස්වභාවය ගැන පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව කියලා දුන්නේ සංසාරේ තමන් පුරුදු කරලා ඇති කාරණාවකට ධර්මයෙන් ගලපලා ඒ තැනැත්තාව සසරෙන් එතර කරවන්න බුදුහාමුදුරුවෝ මඟ පෑදුවා. ඒ වගේම පින්වත්නි, ඔයත් දන්නවා කුණ්ඩලකේ සිට බුදුරජාණන් වහන්සේ ශාසනයේ පිහිට වුණ විදිය. ඒ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සංසාරයේ තමන් කරගත්ත කුසල කර්මයන් පිළිබඳව මනාව දැනගත යුතු නුවණක් තිබුණු උත්තමේ. බුදුරජාණන් වහන්සේට මගදී කවුරු හරි කෙනෙක් මුණ ගැහුණොත් ඒ මුණ ගැහෙන කෙනාගේ සංසාරේ කුසලයක් සම්පූර්ණ වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අභිමුඛවකදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරවන්න භාග්‍යවතුන් වහන්සේ සඳහා ඉඩහසර සලසලා දුන්නා. ඒ වගේම පින්වත්නි, සංසාරේ පිනකින් පෝෂණය නොවිච්ච, සංසාරේ පිනකින් කුසලයකින් පූර්ණේ නොවිච්ච යම් වූ කෙනෙක් හිටියොත් ඒ කෙනාගේද සසර දුගතිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ නොපැකිටිල්ව සත්වයාට දේශනා කළා. මම ඒකටත් ඔබට එක් උදාහරණයක් කියන්නම්. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කළ නිගාවන් මේ ආනන්තරී පාප කර්මයන් කොච්චර වුණත් ඒ භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි, දේවදත්ත සායනහන්සේව අපේ කර්මතින් ඔබ වහන්සේ ළඟට කැඳවගෙන ඉන්නම්. ස්වාමීනි, ඔබ වහන්සේ දේවදත්ත සායනහන්සේට පිහිට වෙන්න කියලා. ඒ වෙලාවේදී පින්වත්නි, ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද, පංචානන්තරී පාප කර්මයක් තුල නියලුණු දේවදත්තට කවදාකවත් මා ඉදිරිපසට එන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් ඒ කර්මයේ බලවත්. දේවදත්ත ස්ථවිරයාණු මගදීම අතරතුරේදීම මහ පොළව පලාගෙන අවීචයට ඇදගෙන යනවා. පින්වත්නි, මේ තරම් වූ සිද්ධියක් ඉලක්කයටම බුදුරජාණන් වහන්සේලාට පමණයි දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සත්වයාගේ ඇති සංසාරයේ කුසල ශක්තිය පිළිබඳව අකුසල ශක්තිය පිළිබඳව බුදු කෙනෙකුට පින්වත්නි අවිවාදයකින් ප්‍රශ්න නැගීමකින් තොරව ඉලක්කයටම දේශනා කරන්න පුළුවන්. එහෙනම් අපිත් අද මේ බණ ටික අහන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ඉලක්කයටම දේශනා කළ ධර්මය. කිසිම විදිහකටවත් මේ ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? කිසිම අපේක්ෂාවක් නැතිව සිව්පසයක් බලාපොරොත්තු නොවි මේ ලෝකයේ ඇති ඇත්ත දේ ඇත්ත හැටියටම පැහැදිලිවම භාග්‍යවතුන් වහන්සේලා දේශනා කොට තිබෙනවා. ඒ නිසා මේ ධර්මය ඉලක්කයකටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අද අපි විමසලා බලන්නේ, තේරුම් ගන්න බලන්නේ ආන්ගේ ධර්මයේ 84000ක් වූ විශාලතරම් ධර්මයේ අංශු මාත්‍රයක් බඳු සූත්‍ර දේශනාවක කාරණා කිපය. මේ සූත්‍රයට කියන නම තියෙනවා පින්වත්නි අධම්මික සූත්‍රය කියලා. ධම්මික, අධම්මික. අධම්මික කියලා කියන්නේ අධර්මිකව, අධර්මිෂ්ඨව, සද්ධර්මයකින් තොරව, අසද්ධර්මයකින් යුක්තව කටයුතු කරන අයට ජීවිතේ මූණ පාන්න වෙන ගැටලු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අද ලෝකයේ තියෙන ප්‍රශ්නත්, වර්තමානයේ ඔබ අපි මුණ දෙන මේ ප්‍රශ්නත් කීයෙන් කී දෙනෙකුටද පින්වත්නි බලන්න පුළුවන් පටිච්ච සමුප්පාදව? කීයෙන් කී දෙනාටද පුළුවන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගිකව? මේක නැත්තම් මෙබඳු කාලවකවානුවක් මට ලැබුණේ කවුරුත් නිසා නෙවෙයි. මගේ අතීතයේ අකුසලයේ වර්තමානයේ තුල ප්‍රබල වෙලා තියෙනවා. ඒ නිසා අද මා මේ විඳින්නේ, විඳවන්නේ අතීතයේ කළ
අකුසලයන් තුලින් රැස්වෙච්ච අකුසල විපාකයක්. මේ විදිහට ධර්මානුකූලව දකින්න, ධර්මානුකූලව තේරුම් ගන්න ලෝකෙ කීයෙන් කී දෙනාටද පුළුවන්කම තියෙන්නේ. අපි අද විමසලා බලන්නේ, තේරුම් ගන්න බලන්නේ පින්වත්නි. ආන්ගේ කියන සූත්‍ර දේශනාවේ මට ඔබට සිද්ධ වුණේ කුමක්ද? සිද්ධ වෙන්නේ කුමක්ද? සිද්ධ වෙන දෙයට දැන් ධර්මානුකූලව පිළියම් කළ යුත්තේ කෙසේද කියන කාරණා ටික තමයි අපි මේ සූත්‍රයට අදාළව තේරුම් ගන්න උත්සාහ දරන්නේ. මේ සූත්‍රයේදී ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් භික්කවේ සමේ රාජානෝ අදම්මිකා හොන්තේ. මහණෙනි, යම් කලෙක රජදරුවෝ අධාර්මික වෙද්ද රාජානෝ අදම්මිකෝ හොන්තේ. රජදරුවෝ ඒ කියන්නේ පාලකයෝ. කවුද පාලකයන් පත් කරගන්නේ? මහජනයා විසින්. ඒ මහජනයා විසින් පාලකයෝ පත් කරාම, ඒ කියන්නේ රජෙක් පත් කරගත්තාම බුදුදහමට අදාළව ඒ රජු හැසිරිය යුතු ආකාරය ඕන තරම් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. රජෙක් තම පුරවැසියන් ආරක්ෂා කළ යුත්තේ කෙසේද කියන වග භාග්‍යතුන් වහන්සේ ඊතා මැනවින් අපිට දේශනා කළා තියෙනවා. එතකොට මේ පාලකයා කටයුතු කළ යුත්තේ දස රාජ ධර්මයකින්ම යුක්තයි. ඔහු පංචශීලයේ නිති ආරක්ෂා කරන්නෙක් විය යුතු වෙනවා. මෙතන මා ඔබට කියන්නේ දෙතිස් කතා වලින් එක් කතාවක් නෙවෙයි. ඔබේ නිවසේ ඉන්න ප්‍රධානම පාලකයා තමයි අප්පච්චි, අම්මා. අම්මත් අප්පච්චිත් නැත්තම් ඒ පවුලේ ඉන්න වැඩිමහල්ම කෙනා තමයි පාලකයා. ඒ ගමේ ඉන්න ප්‍රධානතම කෙනා තමයි ග්‍රාම සේවක, පාලකයා. ඔහුටත් වඩා ප්‍රධානතම කෙනා තමයි පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ පාලකයන් දසරාජ ධර්මයකින් යුක්තව ඒ තම රට, පළාත පාලනය කරන්න ඕන. මොන වගේද පාලනය කරන්න ඕන? දානං, සීලං, පරිත්‍යාගං, අජ්ජවං, මජ්ජවං, තපං, අක්කෝදෝ, අවිහිංසාච, කන්තේච, අවිරෝධතා. උන්නෝය කියන දසරාජ ධර්මයෙන් පාලනය කරන්න ඕන. නිවසක් වුණාමත්, ගෙදරක් වුණාමත්, ආයතනයක් වුණාමත් ඒ ඕනෑම ස්ථානයක ප්‍රධානියා සීල සම්පන්න වෙන්න ඕන. ඔහු නිරන්තරයෙන්ම පින්වත්නි පංචශීලයේ නැමැති බැම්මෙන් තම ජීවිතයත්, තම පරපුරත්, තම රටවැසියත්, තම ගම්වැසියත් ආරක්ෂා කරන්නට දිවිහිමියෙන් කැප වෙන්න ඕන. එයි මං ඔබට එහෙම කියන්නේ. ඔහුගේ ඇති දානමය, සීලමය, පරිත්‍යාගමය ශක්තිය තමයි තවත් පිරිසක කොටසක් උකහාගන්නේ. ඔහු සීලයෙන් පරිහානියට පත් වෙලා නම් ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාමමිත්‍යාචාරයේ, මුසාවාදයේ, සුරාමේරයේ ඔහු පිළිකුල් තැනැත්තෙක් නම්, පිරිහුණු තැනැත්තෙක් නම්, අපිරිසුදු වූ තැනැත්තෙක් නම්, දුසීල වූ තැනැත්තෙක් නම් පින්වත්නි සමාජයක් සුගති කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔයත් හිතලා බලන්න. රාජානු අදම්මිකා හොන්තේ. රජුරෝ අධර්මික වෙනවා නම් දසරාජ ධර්මයෙන් ඔබට ගිහින් ඔහු කටයුතු කරනවා නම් ඊළඟට ඔහු ආදර්ශයට ගන්නේ කවුද? රාජයුත්තාපි තස්මින් සමේ අදම්මිකා හොන්ති. ළඟම ඉන්න අය පාලකයාව අනුකරණය කරන්න පටන් ගන්න. පන්සලේ පොඩි හාමුදුරුවෝ දහම් පාසලට එන දහම් පාසල් දරුවා අනුකරණය කරනවා. පොඩි හාමුදුරුවෝ විදිහට යන්න, පොඩි හාමුදුරුවෝ විදිහට hina වෙන්න
පොඩි හාමුදුරුවෝ විදිහට මල්ලාසනේ පිරිසුදු කරන්න දහම් පාසල් දරුවෝ අනුකරණය කරනවා. ඒ අනුකරණය කිරීම මත තමයි ඒ දහම් පාසලේ ඉගෙන ගන්න දරුවා තමන්ගේ ජීවිතය හසුරුවන්නේ. සුපින්වත්නි, ආන් ඒ වගේ තමයි තමන්ගේ පුරෝහිතයන්, රාජපුරුෂයන් තමන්ගේ ප්‍රධානියාව අනුකරණය කරනවා. ඔහු පන්සිල් රකින්න නැත්නම් අන්න පිරිසුදු පින්වත්නි පංචශීලය ආරක්ෂා කරන්නේ නැහැ. ඔහු හොරකම් කරනවා නම් ප්‍රධානියා හොරකම් කරනවා නම් වංචාවන් කරනවා නම් ගසා කනවා නම් තවත් කෙනෙකුගේ ධනෙ හොරෙන් ගන්නවා නම් හොර ලියකිවිලි කූට ලේඛන පිළියෙල කරනවා නම් අන්‍ය පුරුෂයෝදු පින්වත්නි ඒවා සිද්ධ කරන වළක්වන්න බෑ. පුදුමයි නේද? බුදුරජාණන් වහන්සේ මේක බුදු නෙතින් දැකපු එක. ප්‍රධානියා සොරකම් කරනකොට, ප්‍රධානියා ධර්මික වෙනකොට, ප්‍රධානියා ධර්මයෙන් ඉවත් වෙනකොට අන්‍ය පිරිසට පින්වත්නි ඒ වගේ ඉවත් වෙනවා. කාටවත් ඒක වළක්වන්න බෑ. රාජපුරුෂයෝ අධර්මික වෙනකොට ඊළඟට කවුද අධර්මික වෙන්නේ? රාජයුත්තේසු අධම්මිකේසු බ්‍රාහ්මණ ගහපතිකාපි තස්මින් සමේ අධම්මිකා හොන්ති. රජ්ජුරුව අධර්මික වෙනකොට රාජපුරුෂයෝ අධර්මික වෙනවා. රාජපුරුෂයෝ අධර්මික වෙනකොට බ්‍රාහ්මණ ගෘහපතේසු තස්මින් සමේ අධම්මිකා හොන්ති. ඊළඟට කවුද ධර්මික වෙන්නේ? පින්වත්නි, බ්‍රාහ්මණ ගෘහපති අය අධර්මික වෙනවා. ඒ කියන්නේ වනයේ ජීවත් වෙන, කැලෑවේ ජීවත් වෙන, ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න, වීරියවන්තව කටයුතු කරන ඒ පින්නති පිරිසගේ ජීවිතයේද අධර්මික වෙන්න පටන් ගන්නවා. සමනක් බ්‍රාහ්මපති ආදී අධර්මික වෙනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේගම ජානපදානි පදාපි තස්මින් සමේ අධම්මිකා හොන්ති. ඊළඟට අධර්මික වෙන්නේ කවුද? නියම්ගම් ජනපද වාසීහු අධර්මික වෙනවා. නියම්ගම් ජනපද වාසීහු ඒ කියන්නේ දුෂ්කරතාවයන් තුලින් ජීවත් වෙන පිරිස අධර්මික වෙන්න පටන් ගන්නවා. එකපාර මේ පිරිස අධර්මික වුණා නෙවෙයි. එකපාරේ පිරිස වැරදි ව්‍යාපාරයන් කළා නෙවෙයි. ඔවුන් අනුකරණය කරන්න පටන් ගත්තේ බ්‍රාහ්මණ ගෘහපතිවරු. ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරු කරන සොරකම් නිසා අර කියන ගම් නියම් ගම් වැසියෝද සොරකම් කරනවා. හිතන්න එපා මේ කාරණාව සුළුපටුයි කියලා. හරියට උඩ තියෙන ජලකඳක් පහළට ගලාගෙන එනවා වගේ අධර්මිකව ජීවත් වෙන ඉහළ අයගේ විපාකයන් පහළට ගලාගෙන එනවා. ඒ ගලාගෙන එන එක කාටවත් වළක්වන්න බෑ. දැන් බලන්න, රජ්ජුරු අධර්මික වුණා. ඊළඟට රාජයුත්තාපි පුරිසේ රාජපුරුෂයෝ අධර්මික වුණා. රාජපුරුෂයෝ අධර්මික වෙනකොට බ්‍රාහ්මණ ශ්‍රමණවරුද අධර්මික වුණා. බ්‍රාහ්මණ ශ්‍රමණ පිරිස අධර්මික වෙනකොට ගම්නියම් ගම් වැසියෝ අධර්මික වුණා. දැන් එතකොට මිනිස් සනුහරේ රජ්ජුරුවොත් අධර්මිකයි, පුරෝහිතයොත් අධර්මිකයි, ඊළඟට බ්‍රාහ්මණ ගෘහපති පිරිස අධර්මිකයි, ඊළඟට ගම්නියම් ගම් වැසියෝද අධර්මිකයි. සුළු කාරණාවක් නෙවෙයි. මිනිස් සනුහරේම අධර්මිකයි. ඒ මුළු මිනිස් ප්‍රජාව අධර්මික වෙනකොට හරිම ලස්සන කතාන්දරයක් වෙනවා මේ සූත්‍රයේ පින්වත්නි. ගම් නියම් ගම් ජනපද අධර්මික වෙනකොට විසමන් චන්දිම සූර්යා
පරිවත්තන්තේ චන්ද්‍රයා සහ සූර්යයා. චන්ද්‍ර සහ සූර්ය කියන දෙවියන් දෙදෙනා කියනවා පින්වත්නි, චන්ද්‍ර සූර්ය දෙදෙනා වැටෙන කාලයේ නස්තත්‍ර තාරකා රූපයෝද විෂම වැඩෙන් පටන් ගන්නවා. ඉර හඳ නිවැරදිව පායන් නැති වුණාම, නිවැරදිව ඒ සබාදහමේ සිද්ධිය නොවුනහම නස්තත්‍ර තාරකාව පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ චිත්තසංතානය අපිරිසිදු වෙනකොට බලන්න බාහිර වශයෙන් තියෙන වස්තුන් වල වෙනස් වීම. මිනිස්සුන්ට පින්වත්නි, තමන්ගේ දේවල්, තමන්ගේ චිත්තසංතානය තුළ පවතින සීලය, සමාධිය, ප්‍රඥාව වගේ උතුම් ගුණවන්තකම් පිරිහිලා යනකොට සත්පුරුෂකම් පිරිහෙනකොට මේ සබහා දහම පින්වත්නි අපට හිමි වෙන්න පටන් ගන්නවා. මිනිස්සු ළඟ සීලය නැති නිසා, පාලකයන් ළඟ සීලය නැති නිසා, පාලිතයන් ගැන සීලය නැති නිසා, පාලක පාලිත පැලැන්තියට සීලය නැති නිසා මොකක්ද වෙන්නේ? චන්ද්‍ර සූර්ය දෙනම වෙනස් වෙන්න පටන් ගන්නවා. චන්ද්‍ර සූර්ය දෙදෙන වෙනස් වෙනකොට පින්වත් මේක කාටද වෙනස් කරන්න පුළුවන්? මේ ලෝකෙ කිසිම කෙනෙකුට එනවා චන්ද්‍ර සූර්ය දෙන වෙනස් කරන්න බෑ. චන්ද්‍ර සූර්ය දෙනම වෙනස් කරන්න බැරි වෙනකොට නස්තත්‍ර තාරකා වෙනස් කරන්න බෑ. නස්තත්‍ර තාරකා වෙනස් කරන්න බෑ. ඇයි? අධර්මික පාලකයන්, අධර්මික නිලධාරීන්, අධර්මික පුරවැසියන්, අධර්මික ක්‍රියාවන් නිසා පින්වත්නි වැස්ස නැහැ. ඊළඟට කියන මොකද? විෂම වෙච්ච නස්තත්‍ර තාරකා රූපයන් ප්‍රවෘත්තීන් වූ කල්ලි ද රාත්‍රීන් වයෝ විෂමව පවතිනවා. රාත්‍රියයි දවාලයි විෂමව පවතිනවා. එක්කෝ රාත්‍රිය වැඩි, දවාල අඩුයි. නැත්තම් දවාල වැඩි, රාත්‍රිය අඩුයි. විෂම වෙනවා. මොනවද විෂම වෙන්නේ? උදේ රෑ දෙක පවා විෂම වෙන්න පටන් ගන්නවා. උදේ රෑ දෙක පවා විෂම වෙන්න පටන් ගන්නවා. විෂම කියන්නේ මොකක්ද? වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මාස අර්ධ මාස වශයෙන් පවත්නා කල ඍතු සංවරය විෂමව පවතිනවා. ඍතු සංවරය ඒ කියන්නේ වැස්සවලාහක දෙවියන් වැස්ස ලබලා දෙනකොට ඒත් අපිට ඒ වැස්සෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒත් අපිට වැස්සෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇයි? ඒකට සූදානම් වෙලා නැතිකම නිසා. එතකොට පින්වත් ආය කියනවා මාස අර්ධ මාසයන් පවත්නා කල ඍතු සංවරය විෂමව පවතිනවා. අතන විෂම වෙච්චි අර්ධ මාස පූර්ණ මාස නිසා වැස්ස නොලැබිලා යනවා. ඒ වැස්ස නොලැබිලා යන්න ඍතු සංවරය බලපානවා. ඒ ඍතු සංවරය බලපානකොට මේ සබහා දහම විසෙන් හමන වාතය පවා, හුළඟ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ හුළඟ පවා වෙනස් වෙන්න පටන් ගන්නකොට පින්වත්නි, වැස්ස වැටෙන්න ඕන තැනට වැස්ස වැටෙන්නේ නැතුව බොහෝ දුර ඈතකට වැස්ස ගිහින් වැටෙනවා. උදාහරණයක් වශයෙන් මුහුද මැදට වගේ. මුහුද මැදට කොච්චර වැස්සත් වැඩක් වෙන්නේ නැහැ වගේ ගොවියෝගේ වෙලියෝ උකුල් කලේ තියාගෙන තව භාජන අතේ පයේ එල්ලගෙන වතුර ගෙන්න ලිඳකට ගියාම වටේට සෙනඟ ගොඩක් ඉඳලා වතුර ටික පුරුලා දුන්නේ නැතුව තමන් අසරණ වෙනවා වගේ.
කොතරම් බඩු මුට්ටු ගොඩ ගහගෙන හිටියත්, කොතරම් වස්තුව ධන දීපල ගේ ඇතුලේ ගොඩ ගහගෙන තිබුණත්, මාරය ඇවිදින් කතා කරනකොට කිසිදු වස්තුවක් අපට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. විෂම වෙන්න පටන් ගන්නවා. සබාධම පවා පින්වත්නි විෂම වෙන්න පටන් ගන්නවා. ඒ කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේද කියනවා අර්ථූන් වෙනස් වෙන නිසා. ඒ කියන්නේ උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම කියන අර්ථූන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇයි? චන්ද්‍ර සූර්යයා දෙදෙනා ගමන් කිරීම වෙනස්. දවාල රැ වෙනස් වෙනවා. ඊළඟට නස්තත්‍ර තාරකව වෙනස් වෙනවා. දෙවිවරු මග හැරලා යනවා. දෙවිවරු අපිට ආශිර්වාදයක් කරන්නේ නැහැ. මේවත් එක්ක පින්වත්නි වෙන්නේ මොකද ඊළඟට? ඊළඟට වාතයේ විෂම වෙන්න පටන් ගන්නවා. වාතයේ විෂම වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඔයත් දන්නවා හුළඟෙන් බෝ වෙන විශාල රෝග තියෙනවා. හුළඟක් ඇවිදින් තම ශරීරය වැදුනාම ඒ හුළඟ ඇතුලේ තිබුණු විෂ නිසා තමන් ලෙඩෙක් බවට පත් කරනවා. දැන් ඔයත් හිතලා බලන්න එහෙනම්. සීලයෙන් පිරිහෙනකොට, ගුණවන්තකම් වලින් පිරිහෙනකොට, ප්‍රඥා සම්පත්තියෙන් පිරිහෙනකොට මොකද්ද වෙන්නේ? වෙන්නේ තමන් වටාවට තියෙන හැම දෙයක්ම පින්වත්නි පිරිහෙන්න ආරම්භ වෙනවා. එතකොට යා ඍතුන් නිසා වෙනස් වෙනකොට ඍතුන් නිසා වෙනස් වීමට සාප කරන්නේ නැහැ ධර්ම අවබෝධය තියෙන කෙනා. හැබැයි නැති කෙනා මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ තනත්තට සීලයක් නැත්තම්, ඊළඟට සමාධියකුත් නැත්තම්, ඊළඟට ගුණවන්තකමකුත් නැත්තම් ඔහුට මොකක්ද වෙන්නේ? ඔහුට වෙන්නේ පින්වත්නි මෙන්න මේ කියන ඊරණම. දේවතා පරිකුපිතා සු දේවානං සම්මාධරං අනුප්පවජ්ජන්ති. අරෙමින්න කෙනාට පින්වත්නි දේවතාවන් වහන්සේලා එයාව නොමග යවනවා. ඇයි නොමග යවන්නේ? ඒ දේවතාවුන් වහන්සේලාට ධර්මයේ වචනයක් තියෙනවා පින්වත් හරි ලස්සනයි. දේවතාවෝ කුපිත වෙති, කුපිත වූ කල මනා දැඩිසේ මද නොමගගත් විශේෂ ගමන දේවතාවෝ කුපිත වෙත්. දේවතාවන්ගේ කුපිත වූ කල මනා දහරින් වැසී නොවඩයි. වර්ෂා සමයක් දහරයකින් නවස්නා කල ශස්්‍යයෝ විසමෝ පැවසෙත්. සුදුසු කාලට වැස්ස වැටිලා අර භෝග ටික දියුණු වෙන වගේ දසරාජ ධර්මයකින් යුක්තව පාලනය කරන පාලකයෙකුගේ රාජ්‍යත්වයේ බතින් බුලතින් වැස්සවලාහක දෙවියන්ගේ වැස්සෙන් කිසිම අඩුපාඩුවක් නැතිව තම පාලනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට වර්ෂා සමයක දහරයෙන් නොවස්නා කල ශස්්‍යයෝ විසම වැඩෙනවා. ඒතර දැන් ඔබ හිතලා බලන්න. ශස්්‍ය භෝග ඵල පවා ලස්සනට වැඩෙන්නේ මොකක් නිසාද? තමන් ළඟ තියෙන ආධ්‍යාත්මික ගුණය නිසා. මහණෙනි, විෂම පාකි ශස්්‍යයන් වළඳන කල මිනිස්සු අල්පායුෂ වෙනවා, දුර්වර්ණ වෙනවා, දුර්වල වෙනවා, බොහෝ ආබාධ ඇති අය වෙනවා. රජුව ධර්මික වීම තුල රටවැසියට කන්න නැති වෙලා යයි. අඳින්න නැති වෙලා යයි. ගමන් බිමන් යන්න බැරි වෙයි. මානසික වියවුලතකටපත් වේ. දරුවේ තැන්වල මැරිලා වැටේ. මැරිලා වැටෙන දරුවෝ උස්සලා ගිහින් සොහනකට දමන්න කෙනෙක් නැති වෙයි. ඒ අම්මා, ඒ තාත්තා කොච්චරනම් පින්වත් එහෙනම් මානසිකව විදවයිද? මොකක්ද හේතුව? හේතුව තමා ළඟ සීලය නැමැතිකමයි. තමා ළඟ සීලය තිබුණා නම් කවදාකවත් පින්වත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද යද්ද? අල්පායුෂ කෙනෙක් වෙන්නේ නැහැ.
අල්පාංශ කෙනෙක් වෙන්න හේතු වෙන මොකක්ද? තමන්ගේ තියෙන දුස්සීල භාවය, තමන්ගේ තියෙන දුසිල්වන්තකම, තමන් ළඟ තියෙන අසත්පුරුෂකම, තමන් ළඟ තියෙන වංචාකාරීත්වය, තමන් ළඟ තියෙන කුහකත්වය නිසාම පින්වත්නි ඔහුට විෂමව වැඩෙනකොට ඒ අකුසලයන් ආයුෂයන් පින්වත්නි දීර්ඝව ලබන්න පුළුවන් කමක් නැහැ. ආයුෂ අඩු වෙන්න පටන් ගන්නවා. ඊළඟට ශරීරයේ තියෙන වර්ණය දුර්වර වෙන්න පටන් ගන්නවා. පැහැපත් වර්ණයක් ලැබෙන්නේ නැහැ. පැහැ නොමැති ශරීර වර්ණයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ආබාධ බහුලයි. ආබාධ සොයන්න බැරි, විද්‍යාවට අසු වෙන්නේ නැති, සෙවීමට අපහසු, මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙන රෝග වලින්, ආබාධ වලින් පෙරෙන්නෙක් බවට පත් වෙනවා. දැන් මා ඔබට මේ අධම්මික සූත්‍රයේ මුල හරිය තමයි කිව්වේ. දැන් මා ඒකට ඔබට සූත්‍රෙම තියෙන විදිහට කාරණා ටික පැහැදිලි කරන්න. මහණනි, යම් කලක රජදරුවෝ අධර්මික වෙද්ද, ඒ කියන්නේ දස රාජ ධර්මයකින් තොරව, සීලයකින් තොරව පාලනයක් ගෙනියනවද? ඒකල රාජපුරුෂයෝ අධර්මික වෙනවා. ආය රජුරු අධර්මික වෙනකොට රජුරුවන්ගෙන් පාලනය වෙන රාජපුරුෂයෝ පිළිබඳව කතා කරන්න බෑ. ඔවුන් ධර්මික වෙනවා. රාජපුරුෂයන් අධර්මික වූ කල බ්‍රාහ්මණ ගෘහපති ආදීද අධර්මික වෙනවා. බ්‍රාහ්මණ ගෘහපති ආයද අධර්මික වෙනවා. බ්‍රාහ්මණ ගෘහපති අධර්මික වූ කල නියම් ගම් මෙසේ ජනයෝද අධර්මික වෙනවා. ගමටත් ප්‍රශ්න ගියා. නියම් ගම් ජනපද වාසී අධර්මික වූ කල චන්ද්‍ර සූර්ය දෙදෙනා විෂම වෙන්න පටන් අන්න පින්වත්නි සබා දහම විරසක වෙන්න පටන් ගන්නවා. දිවා රාත්‍රී විෂමව පවතින පටන් ගන්නවා. රෑ දවල් දෙක විෂමව පවතිනවා. විෂමව පවතින රාත්‍රී සහ දිවා කාලේ පවත්නා කල මාසට්ට මාසෝ විෂමව පවතිනවා. මාස අර්ධ මාස විෂමව පවතිනවා. හිතන්න බෑ. මාසාර්ධ මාසයන් පවත්නා කල ඍතු සංවරය විෂමව පවතිනවා. ඍතු සංවරය පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ ඍතු සංවරයන්ගෙන් පවත්නා කල දැඩි වූද මද වූද නොමග්ගත් වාත විෂමය අහු වෙනවා. ඊළඟට කියනවා පින්වත්නි, ඒ දැඩි හෝ මද හෝ නොමගගත් වාත විෂය හමන කල්ලි දේවතාවු කුපිත වෙනවා. මේ වැස්ස වලාහක දෙවියෝ වැස්ස දෙන්නේ නැහැ. සූර්ය දෙවියෝ ආශිර්වාද කරන්නේ. ඒ අය පලා යනවා. මගහැරලා යනවා. ඊළඟට කියන පින්වත්නි, ඒක නිසාම වැස්ස නැති නිසාම ශස්‍ය වූ භවභෝග සම්පත් ලැබෙන්නේ නැතුව යනවා. ආන්ගේ නැඹෙන්නේ නැතුව ගියන් පස්සේ සත්වයා අඩු ආයුෂ විඳිනවා. අවුරුදු කුඩාම කුඩා කාලෙකදී සත්වයා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ දුර්ගඳ හමලා විවිධ වූ අමනුෂ්‍ය බලවේගයන් අරක් ගන්න පටන් ගන්නවා. දෙවෙනිවට කියනවා පින්වත්නි, මේ සමාජයේ යහපත් කරන මාර්ගයේ බුදුහාමුදුරුවෝ. ඒ කොහොමද දේශනා කරන්නේ? මහණනි, යම් කලක රජදරුවෝ පාලකයෝ ධාර්මික වෙනවද? නිවසක නම් ඔබේ මවපියා, ආයතනයක නම් ප්‍රධානියා, පන්සලේ නම් ප්‍රධාන නායක හාමුදුරුවෝ. ප්‍රධානියා ධාර්මික වෙනවා නම් ඒ ප්‍රධානිය යටතේ ඉන්න අය ධාර්මික වෙනවා. බ්‍රාහ්මණ ගෘහපති පිරිස ධාර්මික වෙනවා. ගම් නියම් ගම්පද වාසීහු ධාර්මික වෙනවා. සඳහිරු දෙදෙනා සමව පවතිනවා. සමව සඳහිරු දෙදෙනා පවතින කල නස්ත්‍රත් තාරකාව සමව පවතිනවා. විෂම වෙන්නේ නැහැ. සමව නස්ත්‍රත් තාරකාව පවතිනකොට රෑ දහවල් සමව පවතිනවා. රෑ කාලේ රාත්‍රී විදියට, දවල් කාලේ දවාල විදියට පවතිනවා. සමව රෑ දහවල් පවතිනකොට විෂම වූ මාස දින පවතින්නේ නැහැ. නිවැරදිව මාස දින පවතිනවා. සමව ඍතු සංවරයේ පවත්නා කල අවිෂම වූ නිසිමගගත් වාතය සමව හමනවා.
අවිෂම වූ නිසිමගගත් වාතයෝ හමන කල්හි දේවතාව කුපිත නොවිලා වැඩ වාසය කරනවා. දෙවියෝ කුපිත නොවුනහම වර්ෂාව ඇදහැරෙනවා. වර්ෂා කාලයේ නිතා ශස්්‍යයෝ ඵලයෝ භෝග විශාල ලෙස දියුණු වෙනවා. මිනිස්සු සමගියෙන් ශස්්‍ය ඵල වළඳනවා. දීර්ඝායුෂ වෙනවා. වර්ණයේද වැඩෙනවා, බලයේද වැඩෙනවා. අල්පබාධයන් ඇති වෙනවා. දැන් බලන්න එතකොට රටක්, සමාජයක්, නිවසක්, ආයතනයක්, පුච්චලේ පිරිහෙන්න ප්‍රධාන ලෙසම කාරණාව තමයි තමන් ළඟ තියෙන අධර්මිකත්වය. තමා ළඟ ඇති අධර්මිකත්වයේ ප්‍රතිඵලයම තමයි ඔබට වර්තමානයේ තුල භුක්ති විඳින්න ලැබෙන්නේ. ඒ නිසා සීල සම්පන්න වෙන්න, ගුණවන්ත වෙන්න, ඔබ ධාර්මික ප්‍රතිපදාවත් තුල ගමන් කරන්න. අධර්මික ප්‍රතිපදාවත් තුල ඔබ ගමන් කළොත් දේවතා රක්ඛන්තේ අපිව දෙවියන් ආරක්ෂා නොකොට අපි මේ සමාජයේ තනි වෙන පුජ්‍යලයන් වේවි. හැම දිනාගෙම සිත් තුළ මෛත්‍රී සාගත සිටවිලි ඇති වේවා. අද මේ උතුම් දේශනාව පුළුවන් කාලයක් නෙවෙයි මිනිස්සෙකුට මාධ්‍යයක බණක් කියවන එක. අපි හොඳටම දන්නවා ආර්ථික අත්යෙන් ඊ타ත්ම දුෂ්කරතාවයකට, පීඩනයකට පත්වෙච්ච කාලවකවානුව. කෙසේ වෙතත් ඔබ ඒ සියල්ල මැඩ පවත්වා ගනිමින් ශ්‍රද්ධාවෙන් යුක්තවාද දිදුල බෞද්ධ රූප වාහිනියේ මේ පැහැටි නියමිත ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දැරුවේ අම්මා තාත්තා වෙනුවෙන්. අංක 9 සුරනිමල පෙදෙස කොළඹ 6 යන ලිපිනයෙහි පදිංචි නීලක කරුණාසේකර පුතුණුවන්, රෝහිත විජේවර්ධන පුතුණුවන්, ජනිත උඩවත්ත පුතුණුවන් යන පින්ඇති පුතුණුවන් පිරිස අරමුණු කොට තිබුණේ මීට මාස 7කට පෙර අවුරුදු 76ක් ආයු වළඳා පරලෝසපත් ඉසිපතන විද්‍යාලය විශ්‍රාමලත් උපවිද්‍යාල්පතිනිය මල්ලිකා උඩවත්ත මහත්මියටද මීට වසර 2කට පෙර පරලෝසපත් නන්දන කීර්ති උඩවත්තගේ මහත්මාටද පුණ්‍යානුමෝදනා කිරීමටත් මීට මාස 3කට පෙර අපවත් වීම දාල අවසරයි නුගේගොඩ ශාන්ත බෝධි ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් සුජීවත්ව සිටින පවුල් සිට දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ හැම දෙනාටම භවගාමී ජීවිතයේ සපවත් වේ සාංසාරික දුකෙන් අත් මිදේවා. දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමීන් වහන්සේ වන අවසරයි මාලිගාවිල අසජි ස්වාමීන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නෑද හිටිමිතුරන් තුරු ලක්වාසී ලෝවාසී සමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් ලොකු කුඩා හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.